දැන් මම ඔයාට කිව්වා හිඟකම කියන එක ලෝකයේ දුප්පත් මෙන්ම ධනවත් රටවලටද බලපානවා. හරි. එතකොට මේ හිඟකම කියන එක විශ්ව සාධාරණ සංකල්පයක්. ලෝකයේ සෑම රටකම භාණ්ඩවලට මිලක් පවතින්නේ ඒ සෑම රටකම හිඟකම දකින්න පුළුවන් නිසා. ලෝකයේ කොහේ හරි තැනක භාණ්ඩවලට මිලක් නැති රටක් තියෙනවා නම් ඒ රටට හිඟකම දැනෙන්නේ නැහැ පුතා. මතක තියාගන්න. ඒ වගේම තමයි මෙන්න මේ දේ හොඳට වාගේ ඔළුවේ තියෙන්න ඕනේ. මොකක්ද ඒක? ඒ දේ තමයි ආර්ථිකයේ සම්පත් හිඟයි. ඒ හිඟ සම්පත් වලින් අපිට දකින්න පුළුවන් විකල්ප ප්‍රයෝජන. මොනවද පුතා? විකල්ප ප්‍රයෝජන. සම්පත් හිඟයි. ඒ හිඟ සම්පත් වලින් විකල්ප ප්‍රයෝජන දකින්න පුළුවන්. ඒ විකල්ප ප්‍රයෝජන නිසා ආර්ථිකය ඇති වෙනවා තේරීම කියන එක. තේරීම කියන එක. එතකොට තේරීම ප්‍රධාන කොටස් තුනයි. තේරීම කියන එක ප්‍රධාන කොටස් තුනයි. කුමක් කොපමණ නිෂ්පාදනය කරනවද? කෙසේ නිෂ්පාදනය කරනවද? කා සඳහා නිෂ්පාදනය කරනවද? කුමක් කොපමණ නිෂ්පාදනය කරනවද? කෙසේ නිෂ්පාදනය කරනවද? කා සඳහා නිෂ්පාදනය කරනවද? ප්‍රධාන තේරීම් තුනයි. එතකොට මේ තේරීම් තුනට අපි කියනවා ආර්ථිකයක මූලික ආර්ථික ප්‍රශ්න කියලා. මොනවා කියලාද කියන්නේ? මූලික ආර්ථික ප්‍රශ්න කියලා කියනවා. එතකොට දැන් ඔයාලට පැහැදිලි මේ මූලික ආර්ථික ප්‍රශ්න තුන ඇති වෙන්නේ තේරීම නිසා. තේරීම ඇති වෙන්නේ විකල්ප ප්‍රයෝජන තිබීමත් සම්පත් මොනවා වීමත් නිසාද? හිඟවීමත් නිසා. එතකොට මේ පල්ලෙහාට මේ විදිහට ආර්ථිකය ගලාගෙන යාමක් සිදු වෙන්නේ එක ස්ථානයක ඉඳලා. ඒ තැන තමයි කවුද? හිඟකම කියලා කියන්නේ. එතකොට පුතා මෙන්න මේ මූලික ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් දෙන්න මිනිස්සු එකට එකතු වෙලා ගොඩනගා ගන්නවා ආර්ථික පද්ධති කියන ඒවා. ආර්ථික පද්ධති. එතකොට අපි මේ ජීවත් වෙන්නේ ආර්ථික පද්ධතියක් තුල. එහෙනම් අපි මේ ජීවත් වෙන ආර්ථික පද්ධතිය ගොඩනැගිලා තින්නේ මොකටද? මූලික ආර්ථික ප්‍රශ්න වලට මොනවද දෙන්නද පුතා? විසඳුම් දෙන්න. මොනවද දෙන්නද? විසඳුම් දෙන්න. එතකොට මේ ආර්ථික පද්ධතියේ දකින්න පුළුවන් විවිධ සංරචක ඉන්නවා. ප්‍රධානම සංරචකයේ කුටුම්බ. ඊට පස්සේ ආණ්ඩුව. ඊට පස්සේ ව්‍යාපාරාංශය. ඊට පස්සේ වෙළඳපොළවල් තියෙනවා ඒ ආර්ථික පද්ධතියේ. තේරෙනවද? හරි. එතකොට ඔය එක එක රාජ්‍ය නෝන සංවිධාන සිරිත් විරිත් නෛතික විව්වේ ඔය විදිහට අපිට දකින්න පුළුවන් එක් සාධක. පුතා එතකොට මේ කියන එක් සාධක මත තමයි ආර්ථික විද්‍යාව විශේෂ ක්ෂේත්‍රයේ ගොඩනැගිලා තියෙන්නේ. එතකොට මේ අපි පළවෙනි පාඩමේ මිනිස් ආර්ථික හැසිරීම පිළිබඳව අධ්‍යයනය කරනවා. ඊපස්සේ 8වෙනි පාඩමේදී ආණ්ඩුවේ කාර්යභාරයන් ගැන කතා කරනවා. 4වෙනි පාඩමේදී ව්‍යාපාර පිළිබඳව කතා කරනවා. ඊට පස්සේ 2 3 පාඩම් වලදී ඔය වෙළඳපොළක ඉල්ලුම සැපයීම පිළිබඳව කතා කරනවා. එතකොට දැන් ඔයාට යම් අදහසක් එනවා ආර්ථික විද්‍යාවේ තියෙන විශේෂේශ්‍රය ගොඩනැගෙන්නේ ආර්ථික පද්ධති නිසා. ආර්ථික පද්ධතිය එන්නේ මූලික ආර්ථික ප්‍රශ්න නිසා. මූලික ආර්ථික ප්‍රශ්න එන්නේ තේරීම නිසා. තේරීම ඇති වෙන්නේ විකල්ප ප්‍රයෝජන ඒ වගේම මොකක් නිසාද? හිඟකම නිසා. ඒක නිසා අපි කියනවා ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්නය ආර්ථික විද්‍යාව ගොඩනැගෙන්නේ එක තැනක ඉඳලා. ඒ ආර්ථික විද්‍යාව විශේෂේශ්‍රයේ ගොඩනගන කේන්ද්‍රීය ප්‍රශ්නය අපි කියනවා හිඟකම කියලා. හිඟකම තමයි ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ගැටලුව. මතක තියාගන්න. එතකොට අපිට හිඟකම නැති කරන්න පුළුවන් නම් මේ හැම දෙයක්ම මොනවා වෙලා යනවද පුතා? නැති වෙලා යනවා. තේරුණාද? හරි. එතකොට
ඔන්න ඔය කියන සංකල්පයන් එකකට එකක් මොනා වෙලා තියෙන්නේ බැඳිලා තියෙන්නේ. තේරුණාද? හරි. දැන් අපෙන් අහන්නේ මෙන්න මේ තේරීම කියන එක මේ මූලික ආර්ථික ප්‍රශ්න කියන එක සෑම සමාජයකටම පොදු වෙන්නේ ඇයි කියන එකයි අහන්නේ. හරි? එන්න අපි ආයි ප්‍රශ්නේ බලමු. සෑම ආර්ථික පද්ධතියකටම හිඟකම තේරීම මූලික ආර්ථික ප්‍රශ්න පොදු වන්නේ ඇයි? දැයි පැහැදිලි කරන්නලු. හරිද? අපි එනවා උත්තරේ ලියන්න. අපි ලියනවා මෙහෙම මුලින්ම. හරි? අපි ලියනවා හිඟකම යනු අසීමිත මිනිස් උවමනා වලට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් නොවීමයි. හරි? හිඟකම යනු අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් නොවීමයි. ඊට පස්සේ අපි එනවා හිඟකම විශ්ව සාධාරණ සංකල්පයකි. හිඟකම විශ්ව සාධාරණ සංකල්පයක්. ඇයි විශ්ව සාධාරණ සංකල්පයක් කියන්නේ? ලොව දුප්පත් මෙන්ම ධනවත් රටවලටද හිඟකම බලපාන නිසාය. ලොව දුප්පත් මෙන්ම ධනවත් රටවලටද හිඟකම බලපාන නිසා අපි කියනවා හිඟකම විශ්ව සාධාරණ සංකල්පයක්. ලෝකයේ හිඟකමෙන් තොර රටක් පවතී නම් හිඟකමෙන් තොර රටක් පවතී නම් එම රට තුල භාණ්ඩ හා සේවා ශූන්‍ය මිලකදී අසීමිතව ලබා දිය හැකි වේ. අසීමිතව ලබා දිය හැකි වේ. අසීමිතව ලබා දිය හැකි වේ. නමුත් එවැනි කිසිදු රටක් දැකිය නොහැක. එම නිසා හිඟකම ලොව සෑම රටකටම බලපායි. හිඟකම ලොව සෑම රටකටම බලපායි. හරි? හිඟකම ලොව සෑම රටකටම බලපායි. ඊට පස්සේ අපි එනවා සම්පත් හිඟවීම හා ඒවා වලින් විකල්ප ප්‍රයෝජන
පැවතීම නිසා තේරීමේ ගැටලුව ඇතිවේ. තේරීමේ ගැටලුව ඇතිවේ. ඒ අනුව පැහැදිලි වන්නේ තේරීමට හිඟකම බලපාන බවය. හිඟකම බලපාන බවය. හිඟකම බලපාන තේරීමට. ඇයි එහෙම කියන්නේ? සම්පත් හිඟවීමත් ඒවා වලින් විකල්ප ප්‍රයෝජන තිබීමත් නිසා තමයි තේරීම ඇති වෙන්නේ. ඒ අනුව හිඟකම කියන එක තේරීමට බලපානවා. එමෙන්ම තේරීම ගැටලුව මත ආර්ථිකයක් කුමක් කොපමණ නිෂ්පාදනය කරනවාද කෙසේ නිෂ්පාදනය කරනවාද කෙසේ නිෂ්පාදනය කරනවාද කා සඳහා නිෂ්පාදනය කරනවාද කා සඳහා නිෂ්පාදනය කරනවාද යන මූලික ආර්ථික ප්‍රශ්න ආර්ථිකයට පැන නගී. ආර්ථිකයට පැන නගී. හරි. ආර්ථිකයට පැන නගී. අපි අන්තිමට ලියනවා එම නිසා හිඟකම මත තේරීම තුළ මූලික ආර්ථික ප්‍රශ්නද මතුවේ. හිඟකම මත තේරීම මත මූලික ආර්ථික ප්‍රශ්නද මතුවේ. හරි. පිළියනවා එම නිසා හිඟකම මත තේරීම මත මූලික ආර්ථික ප්‍රශ්නද මතුවේ. එනම් හිඟකම සෑම රටකටම පොදුවන විට තේරීම හා මූලික ආර්ථික ප්‍රශ්නද පොදුවේ. හරි. උත්තරය අපි අන්තිමටම ඉවර කරනවා. එනම් හිඟකම සෑම රටකටම පොදුවන විට තේරීම හා මූලික ආර්ථික ප්‍රශ්නද සෑම ආර්ථිකයකටම පොදුවේ. මේක තියෙනවා 6 වෙනි ප්‍රශ්නේ
ආර්ථික විද්‍යාව තේරීම පිළිබඳ විද්‍යාවක් ලෙස හඳුන්වන්නේ ඇයි කියලා අහනවා. ආර්ථික විද්‍යාව තේරීම පිළිබඳ විද්‍යාවක් ලෙස හඳුන්වන්නේ ඇයි? ඇයි ආර්ථික විද්‍යාවට තේරීමේ විද්‍යාවක් කියලා කියන්නේ? හරි. පුතා අපි දන්නවා සම්පත් හිඟයි ඒ වලින් විකල්ප ප්‍රයෝජන තියෙනකොට ආර්ථිකය ඇති වෙනවා. තේරීම කියන ගැටලුව. එතකොට තේරීම තුල ප්‍රධාන මූලික ආර්ථික ප්‍රශ්න තුනක් ආර්ථිකයට මතුවෙනවා. හරි. එතකොට ඒ මූලික ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් හොයාගෙන තමයි ආර්ථික පද්ධති කියන එක බිහි වෙන්නේ. හරි. එතකොට මේ ආර්ථික පද්ධති බිහි වෙන්න පදනම වෙන්නේ හරි මූලික ආර්ථික ප්‍රශ්න ඇතිවීම. ඒ වගේම තමයි තවත් වැදගත් දෙයක්. ඔය හිඟ සම්පත් විවිධ වර්ගවල භාණ්ඩ නිපදවීමට භාවිතා කරන්නේ කෙසේද? ආවස්තික පිරිවැය පිළිබඳව අපි අවධානය යොමු කරනවා. හරි. ඒ කියන්නේ ආර්ථිකයේ තේරීමක් කරනකොට අනිවාර්යයෙන්ම කැපකිරීමක් මතුවෙනවා. හරි. එතකොට මේ කැපකිරීමක් මතුවෙනකොට ආවස්තික පිරිවැය කියන එක ආවස්තික පිරිවැය කියන සංකල්පය බිහි වෙනවා. ආවස්තික පිරිවැය කියන සංකල්පය මත ඔයාට මතකද අපි ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභ පිළිබඳව අධ්‍යයනය කරා. හරි. එතකොට ආර්ථික විද්‍යාත්මකව මිනිස්සු හිතන්න පුරුදු වෙනවා. හරි. එතකොට මේ ආර්ථික විද්‍යාව තේරීම පිළිබඳ විද්‍යාවක් ලෙස ප්‍රකාශ කරන්නේ ඔන්න ඔය කියන සාධකයන්. හරිද? අපි ලියමු එකින් එක ලියමු. ලියන්න මෙහෙම. ආර්ථිකයක සම්පත් හිඟවීම ආර්ථිකයක සම්පත් හිඟවීම හා විකල්ප ප්‍රයෝජන පැවතීම නිසා තේරීමේ ගැටලුව ආර්ථිකයක් තුල මතුවේ. තේරීමේ ගැටලුව ආර්ථිකයක් තුල මතුවේ. එනම් තේරීම යනු ආර්ථිකයක පවතින විකල්ප හමුවේ කුමන උවමනාවක් ඉටු කර ගන්නවාද යන්නයි. තේරීම කියලා කියන්නේ ආර්ථිකයේ පවතින විකල්ප හමුවේ කුමන උවමනාවක් ඉටු කරගන්නවාද යන්න කියන එක. එනම් හිඟ සම්පත් භාවිතා කරමින් කවර භාණ්ඩ හා
සේවා නිපදවනවාද යන්නයි. එනම් හිඟ සම්පත් භාවිතා කරමින් කවර භාණ්ඩ හා සේවා නිපදවනවාද යන්නයි. හරි. ඊට පස්සේ අපි ලියනවා එනම් සම්පත් හිඟවීමත් එම සම්පත් හිඟවීමත් එම හිඟ සම්පත් හමුවේ තේරීම් කරන ආකාරයත් එනම් සම්පත් හිඟවීමත් එම හිඟ සම්පත් හමුවේ තේරීම් කරන ආකාරයත් තේරීම් කරන ආකාරයත් ආර්ථික විද්‍යාවේදී හදාරන බැවින් එය තේරීම පිළිබඳ විද්‍යාවක් වේ. එය තේරීම පිළිබඳ විද්‍යාවක් වේ. තේරීම පිළිබඳ විද්‍යාවක් වේ. තේරීම පිළිබඳ විද්‍යාවක් වේ. ඊගාව ප්‍රශ්නේ නොමිල භාණ්ඩ යනුවෙන් කුමක් අදහස් වේද? නොමිල භාණ්ඩ සඳහා මිලක් නොපවතින්නේ ඇයි කියලා අහනවා. නොමිල භාණ්ඩ කියන්නේ මොනවද? ඒ නොමිල භාණ්ඩ වලට මිලක් නැත්තේ ඇයි කියලා අහනවා. හරි. ප්‍රශ්නේදී නොමිල භාණ්ඩ යනු කුමක්ද? නොමිල භාණ්ඩ සඳහා මිලක් නැත්තේ ඇයි? පුතා නොමිල භාණ්ඩ කියලා කියන්නේ ශූන්‍ය මිලකදී ඒ කියන්නේ බිඳුව කියන මිලකදී අපිට අසීමිතව සපයන භාණ්ඩ. මෙම් භාණ්ඩ වලට මොන පිරිවැයක් නැද්ද? ආවස්තික පිරිවැයක් නැහැ. ඇයි? අසීමිත සැපයුමක් තියෙනවනේ. අසීමිත සැපයුමක් තියෙන තැන්වල මොන පිරිවැයක් නැද්ද පුතා? ආවස්තික පිරිවැයක් නැහැ. හරි. නොමිල භාණ්ඩ වලට මිලක් නැත්තේ එය ශූන්‍ය මිලකදී අසීමිතව සපයන හින්දා, අසීමිත සැපයුමක් තියෙන හින්දා මිලක් දකින්න බෑ. උදාහරණ වශයෙන් හිරුවෙලිය හරි ශූන්‍ය මිලකදී අසීමිතව අපිට ලබා දෙන හින්දා හිරුවෙලියට මොකක් දකින්න බැරිද? මිලක් දකින්න බෑ. තේරුණාද? හරි. අපි ඒක තමයි දැන් ලියන්න එන්නේ. හරි. පුතා මෙතනදී අපි පිළිතුර දන්නා වුණාට අපිට ලියන්න තේරෙන්නේ නැහැ. තේරුණාද? එතකොට මේ ලියන්න ඕන විදිහ අපි මෙතනදී හදාගන්න ඕනි පුතා. මතක තියාගන්න. හරිද? හරි. පුතා අපි එනවා ප්‍රශ්නේ. අපි ලියනවා නොමිල භාණ්ඩ හෙවත් ආර්ථික නොවන භාණ්ඩ යනු ශූන්‍ය මිලකදී අසීමිතව
සපයන භාණ්ඩ වේ. මෙම භාණ්ඩවල අසීමිත සැපයුමක් පවතින නිසා ආවස්තික පිරිවැයක් නොමැත. ආවස්තික පිරිවැයක් නොමැත. එමෙන්ම අසීමිත සැපයුමක් පවතින තත්ත්වයන් වලදී එම අසීමිත සැපයුම සහිත භාණ්ඩය සපයන විට මිලක් නොපවතී. සපයන විට මිලක් නෑ. සපයන විට මිලක් දකින්න බෑ. උදාහරණ හිරුවෙලිය. ඊපස්සේ වර්ෂා ජලය. නැත්නම් වර්ෂාව අපිට දක්වන්න පුළුවන්. හිරුවෙලිය වර්ෂාව. හරිද පුතා? හරි. අපි අපේ අන්තිම ප්‍රශ්නයට එනවා දැන්. පහත සඳහන් එක් දෑ කුමන නිෂ්පාදන සාධකයට අයත් වන්නේද? පුතා අපි දන්නවා නිෂ්පාදන සාධක ප්‍රධාන වශයෙන් ආර්ථික විද්‍යාව තුල නම් කොටස් 4යි. භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනය, ව්‍යාපාර අධ්‍යයනයේ තුල නම් 7ක් තියෙනවා. භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනය, ව්‍යවසාය, දැනුම, කාලය, තොරතුරු කියලා. ඒ ව්‍යාපාර අධ්‍යයනයේ 7ක් තියෙනවා. හැබැයි ආර්ථික විද්‍යාවේදී තියෙන්නේ 4ක් විතරයි. භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනය, ව්‍යවසාය. භූමිය කියන්නේ ස්වභාව ධර්මය අපිට දායාදයන් ලෙස දීලා තියෙන දේවල්. ශ්‍රමය කියලා කියන්නේ මිනිසෙක්ගේ කායික හා මානසික ශක්තිය. ප්‍රාග්ධනය කියලා කියන්නේ යන්ත්‍ර සූත්‍ර ගොඩනැගිලි මිනිසා විසින් නිර්මාණය කරලා තියෙන දේවල්. ව්‍යවසායකත්වය කියලා කියන්නේ නා උත්පාදන බිහි කරන සංවිධාන ශක්තියක් ඇති පුද්ගලයන් අපි කියනවා ව්‍යවසායකයන් කියලා. එතකොට මේකේ පළවෙනි එක ප්‍රවාහන ආයතනයක කුලී මෝටර රථ. මේ කුලී මෝටර රථ මිනිසුන් නිර්මාණය කරපුවා නේ. එතකොට ඒවා ප්‍රාග්ධනයට වැටෙන්නේ. ප්‍රාග්ධනය. ආරක්ෂක නිලධාරීන්ගේ රාත්‍රී වැඩමුරය කායික ශක්තිය. ඒක වැටෙන්නේ පුතා මොකකටද? ශ්‍රමයට. පුද්ගලයෙක්ගේ සංවිධාන ශක්තිය අපිට දාන්න පුළුවන් ඒක ව්‍යවසායකත්වයට. දාන්න පුළුවන්. පාසල් ගොඩනැගිල්ල ඒක ප්‍රාග්ධනය පුතා. පාසිකුඩා වෙරළ තීරය ඒක භූමියට වැටෙන්නේ. ස්වභාව ධර්මයා දීපු දෙයක්. භූමියට වැටෙන්නේ. ඒ ටික ලියා ගන්න. හරි. ඒ ටික ලියා ගන්න. හරි. පුතා එතකොට අපි මෙතනින් අපේ පළවෙනි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව අවසන් කරනවා. හරි. අපි ඊට පස්සේ ආයි දෙවෙනි ප්‍රශ්න පත්‍රයෙන් ලබන සතියේ සම්බන්ධ වෙමු.